නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. එතකොට ලෝභ මූල සිතට උපදනා හැටි කියන මාතෘකාව යටතේ පැහැදිලි කරන්නේ. මුලින්ම මේ පැහැදිලි කරන පොහොසතා වෙත වැඩිපුර ඇති දේ ගැනීමෙන් වරදක් නැත, අධර්මයෙන් උපයා තිබෙන දේ වස්තුව ගැනීමෙන් වරදක් නැතේ කියලා මොකක් හරි මිත්‍යා අදහසක් පෙරදරි කරගෙන. දැන් මේ අදහස් දෙකේදීම يعني පොහොසතාට වැඩිපුර තියෙන දේ ගත්තට කමක් නැහැ, දැන් අධර්මයෙන් උපයලා තියෙන දේ ගත්තට කමක් නැහැ කියලා හිතීමම බලන්න ඒ තුලම මොකද්ද තියෙන්නේ? මේ කර්මය හා කර්මඵලයේ විශ්වාසයේ නැතිකම. පොහොසතාට තිබ්බත් නැත්නම් වැඩිපුර තිබ්බත් ගැනීම තුල වෙන්නේ අකුසලයක්ම තමයි. වරදක් නැහැ කියලා කියන්න බෑ. එතකොට කර්මයේ කර්මඵලයේ සම්බන්ධයෙන් මේ විශ්වාසයේ නැතිකම නිසා තමයි මේ වගේ අදහස් එන්නේ. ඒකට අන්න බලන්න මිත්‍යා අදහසක් පෙරටු කොටගෙන ඒකට මහා සතුටින් කාගේවත් මෙහෙයීමක් නැතුව අනුන්ගේ වස්තුව හොරකම් කරනවා. මිත්‍යා අදහසක් පෙරදරි කරගෙන බොහෝම සතුටින් අනුන්ගේ මෙහෙයීමක් නැතුව වස්තුව හොරකම් කරනවා. ඒකට ඒ අවස්ථාවේ පහළ වෙනවා සෝමනස්ස සහගත දෘෂ්ටිගත සංප්‍රයුක්ත අසංස්කාරික සිත. පළවෙනි ලෝභ මූල සිත. එහෙමත් නැත්නම් තවත් ක්‍රමයකින් කියනවා නම් මේවා අපිට දෙවිය දුන්න ඒවයි කියලා ආහාර රසවත් ආහාරයක් අනුභව කරනවා. බොහොම සතුටින් කාගේවත් එහෙම මෙහෙයීමක් නැතුව තමන් අනුභව කරනවා. ඒ වෙලාවෙදිත් පහළ වෙන්නේ මේ සෝමනස්ස සහගත දෘෂ්ටිගත සංප්‍රයුක්ත අසංස්කාරික පළවෙනි ලෝභ මූල සිත. එතකොට එතනත් බලන්න මිත්‍යා අදහස මොකද්ද? මේවා අපිට දෙවියන් දුන්නේ ඒවා කියලා හිතනවා. එතකොට ඒ තුලක් තියෙන අදහස තුලක් තියෙන්නේ මොකද්ද? අර කර්මයේ කර්මඵලයේ විශ්වාසී නැතිකම. ඒ කොහොමද? එහෙම දෙවියන් කොටසක් දෙනවා කියලා එහෙම නැහැ. අපි කියමුකෝ මෙහෙම දැන් දෙවියෝ මේ විදිහට මැව්වා. නැත්නම් අපි කියන සත්‍යෝ මැව්වා. දැන් එතකොට ඒවා ගත්තාම මේ කර්මයේ හා කර්මඵලයේ කියන දෙකට විරුද්ධයි. ඒකේ විශ්වාසය නැතිකම නිසා තමයි ඒ විදිහ අදහසක් එන්නේ. එතකොට ඒවත් මිත්‍යා අදහස් හැටියට දක්වනවා. එතකොට මේ අපිට මේවා දෙවියන් දුන්නේවා කියලා යම්කිසි ආහාරයක් බොහෝම සතුටින් කාගේවත් මෙහෙයීමක් නැතුව අනුභව කරනකොට ලෝභ මූල පළවෙනි සිත පහළ වෙනවා. ඊළඟට අනිකකුගේ මෙහෙයීමකින් හෝ පසුබස්නා වූ තමාගේ සිත තමා විසින් උත්සාහවත් කර ගැනීමෙන් ඉහත කී පරිදි කරන්නහුට සෝමනස්ස සහගත දෘෂ්ටිගත සංප්‍රයුක්ත සසංස්කාරික සිත උපදිනවා. එතකොට අර මේ කවුරු හරි කියනවා ඔය පොහොසතාගේ තියෙන දේ ගත්තට කමක් නැහැ කියලා. ඉතින් කවුරු හරි මෙහෙවනවා. ඉතින් මෙයාට තියෙනවා අදහස මේ වැඩිපුර තියෙන දේ ගත්තට පාපයක් නැහැ කියලා. ඒකට මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. කෙනෙකුගේ මෙහෙවීමක් යටතේ කරන්නේ එහෙම නැත්නම් තමාගේ පසුබසම සිතම උත්සාහවත් කරමින් කරනවා සතුටින් කරන්නේ. අන්න එතකොට සෝමනස්ස සහගතයි දෘෂ්ටිගත සංප්‍රයුක්තයි අසංස්කාරිකයි. ආහාර අනුභවෙත් එහෙමයි. දෙවියෝ මවපු දෙයක් කියලා හිතලා කරන්නේ අනුභව කරනවා. හැබැයි මේ කාගේ හරි මෙහෙවීමකින් මේක කණ්ඩ කියලා බල කරනවා. ඒකට ඒ නිසා කෑම ගන්න අවස්ථාවේදී බොහොම සතුටින් ගන්නවා. එතකොට සෝමනස්ස සහගතයි දෘෂ්ටිගත සංප්‍රයුක්තයි සසංස්කාරිකයි සිත. දෙවෙනි ලෝභ මූල සිත පහළ වෙනවා. ඊළඟට තුන්වෙනි එකේදී තියෙන වෙනස අර මිත්‍යා දෘෂ්ටියක් නැහැ යාට. කොට අපි ගමුකෝ දෙයක් සොරකම් කරනකොට යාට මේ
වැඩිපුර තියෙන දෙයක් පොහොසතාගේ ගත්තට කමක් නැහැ නැත්නම් අධර්මයෙන් උපයපු දෙයක් ගත්තට කමක් නැහැ. එහෙම අදහසක් නැහැ. එහෙම අදහසක් නැහැ. කාගේවත් මෙහෙයවීමක් නැහැ. බොහොම සතුටින් ගන්නවා. එතකොට සෝමනස්ස සහගතයි, දෘෂ්ටිගත විප්‍රයුක්තයි, අසංස්කාරිකයි. තුන්වෙනි ලෝභ මූල සිත පහළ වෙනවා. ඒ වගේම තමයි ආහාර අනුභවයේදී එයාට අර මේවා දෙවියෝ දුන්නේ ඒවා කියලා එහෙම හැඟීමක් නැහැ. කර්මඵල විශ්වාසය තියෙනවා. ඒකට කාගේවත් මෙහෙයවීමක් නැතුව බොහොම සතුටින් ආහාර අනුභව කරනවා. එතකොට සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංස්කාරික සිත පහළ වෙනවා. ඊළඟට අනුන්ගේ මෙහෙයවීමක් හෝ තමා විසින්ම තමාගේ සිත උත්සාහවත් කර ගැනීමෙන් ඉහත කී පරිදි කිරීමේදී සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංස්කාරික සිත උපදිනවා කියලා කියනවා. කොට මිත්‍යා දෘෂ්ටි මොකුත් නැහැ. හැබැයි සතුටින් තමයි හොරකම් කිරීම හෝ ආහාර අනුභවය කරන්නේ. එතකොට කෙනෙකුගේ මෙහෙයවීමක් ඇතිව. එහෙම නැත්තම් හොරකම් කරන්න යනකොට මේක හොඳ නැහැ කී හිතෙනවා. පසුබහින. මේ පසුබහින හිත තමන්ම නෑ නෑ කමක් නෑ ගන්න ඕනි කියලා ඒක මේ උත්සාහවත් කරමින් ගන්න. එහෙම නැත්නම් තව ළඟ කෙනෙක් ඉන්නවා එයා කියනවා නෑ 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 ගන්න මේ කියලා අරයා පසුබහිනකොට උත්සාහවත් කරනවා. අන්න එහෙම උත්සාහවත් භාවයකින් තමාගේම නැවත උත්සාහයකින් හෝ වෙන කෙනෙක් උත්සාහවත් කිරීමෙන් හෝ ගන්නවා. එතකොට අනුභවයේදීත් ආහාර අනුභවයේදීත් එහෙමයි. ඒ අවස්ථාවේදී සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංස්කාරික සිත පහළ වෙනවා. ඊළඟට උපේක්ෂා සහගත සිත් 4. දැන් පස්වෙනි සිත අපි ගමුකෝ. පස්වෙනි සිත උපේක්ෂා සහගත දෘෂ්ටිගත සංප්‍රයුක්ත අසංස්කාරික සිත. ඒකට මෙතනදී වෙනසකට වෙන්නේ මුලින් සතුටින් හොරකම් කරා නැත්නම් සතුටින් ආහාර ගත්තා මේ වෙලාවේදී ඒ කියන සතුට නැහැ. උපේක්ෂාව තියෙන්නේ. උපේක්ෂා වේදනාව තමයි පවතින්නේ. එතකොට උපේක්ෂා වේදනාව සහිතව නැත්නම් උපේක්ෂාවෙන් යුතුව මේ අර මිත්‍යා අදහසක් පෙරදරි කරගෙන හොරකම් කරනවා කාගේවත් මෙහෙයවීමක් නැතුව නැත්නම් ආහාර අනුභව කරනවා. එතකොට උපේක්ෂා සහගත දෘෂ්ටිගත සංප්‍රයුක්ත අසංස්කාරික සිත පහළ වෙනවා. ඊළඟට උපේක්ෂා සහගත දෘෂ්ටිගත සංප්‍රයුක්ත සසංස්කාරික සිත. ඒකට එතනදිත් අර මිත්‍යා දෘෂ්ටි තියෙනවා. පොහොසතාගේ දේ ගත්තට කමක් නැහැ නැත්නම් අධර්මින් උපයපු දේ ගත්තට කමක් නැහැ. එහෙමත් නැත්නම් අපි ආහාර අනුභවයක් සම්බන්ධයෙන් අර කතා කරා. එතකොට එතන මේ දෙවියෝ මාපු දේවල් දෙවියෝ දුන්න දේවල් කියලා මේ ඒ විදිහට අදහසක් පෙරදරි කරගෙන ඉන්නවා. ඊට පස්සේ කාගේ හරි මෙහෙයවීමක් තියෙනවා. කාගේ හරි මෙහෙයවීමක් එහෙමත් නැත්නම් තමාගේම පසුබසින් සිට උත්සාහවත් කරනවා. එතකොට උපේක්ෂා සහගත දෘෂ්ටිගත සංප්‍රයුක්ත සසංස්කාරික සිත උපදිනවා. ඊළඟට 7 වෙනි සිත. උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංස්කාරික සිත. එතනදී වෙනසකට තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය නැහැ. උපේක්ෂා වේදනාව තියෙනවා. ඒ වගේම අසංස්කාරිකයි. කිසි කෙනෙකුගේ මෙහෙයවීමක් නැතුව ස්වභාවයෙන් මේ සිත පහළ වෙලා අදහස් ඇවිල්ලා හොරකම් කිරීම හෝ ආහාර අනුභවය කරනවා. එතකොට අර මුලින් වගේ සතුටකින් ආහාර අනුභව කරන්නේ නැහැ. හැබැයි ආහාරයට ඇල්ම තියෙනවා. ලෝභය තියෙනවා. ඊළඟට අවසාන සිත අපි ගමු. උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංස්කාරික සිත. එතකොට උපේක්ෂා වේදනාව තියෙන්නේ දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි නැහැ. ඒ වගේම සසංස්කාරිකයි. කාගේ හරි මෙහෙයවීමකින් හෝ තමාගේම පසුබසින සිත උත්සාහවත් කරවීමෙන් තමයි හොරකම් කිරීම හෝ ආහාර අනුභවය කරන්නේ. උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත
සසංස්කාරික සිත. ඔය ක්‍රමයෙන් තමයි සාමාන්‍යයෙන් ඔය ලෝභ මූල සිත් 8 පහළ වෙන්නේ. ඇති වෙන්නේ ওই විදිහටයි. එතකොට මේක පැහැදිලි කරනවා විපාක දීමේදී අදත්තා දාන ආදී අකුසල කර්මපත සත සිදු කිරීම කර්මපත සත සිදු කිරීම වශයෙන් උපදනා ලෝභ මූල සිත් බලවත් වේ. ඒතර විපාක දෙනකොට අර හොරකම් කිරීම ආදී වශයෙන් ඇති වුණු කර්මපත සත තමයි බලවත් වෙන්නේ. එතකොට කර්මපත සත සම්පූර්ණ කිරීම වශයෙන් පහළ වෙන ලෝභ මූල සිත් තමයි බලවත් වෙන්නේ. අඹදරුවන්ට ධනයට ඇලුම් කිරීම ආදී වශයෙන් උපදනා ලෝභ මූල සිත් දුර්වලයි කියලා කියනවා. දුර්වලයි. එතකොට ඒවායේ විපාක දීමද අනියතයි. සමහර වෙලාවට ඒවල විපාක දෙන්නත් පුළුවන්. සමහර වෙලාවට නොලබී යන්නත් පුළුවන් කියලා කියනවා. ඉතින් ඒවායේ විපාක දැන් අපි පැහැදිලි කරන්නේ ඒවට ප්‍රවෘත්ති විපාක කියලා. ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ ඉපදුනාට පස්සේ ඒ ජීවිතයේ සැපවත් කිරීම හෝ දුක්ඛිත කිරීම. කුසලේ නම් කුසල් වලදී නම් සැපවත් කරනවා, අකුසල් කර්ම වලදී නම් දුකට තව තවත් අල්ලු කරනවා. ඉපදුනාට පස්සේ. එතකොට මේක පැහැදිලි කරන්නේ එහෙම විපාක ලැබෙන්නත් පුළුවන්, සමහරලාට ඒවා නොලබී යන්නත් පුළුවන් කියලා කියනවා. දෘෂ්ටි විප්‍රයුක්ත සිත් වලට වඩා දෘෂ්ටි සංප්‍රයුක්ත අකුසල සිත බලවත්. දෘෂ්ටි සංප්‍රයුක්ත මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත අකුසල සිත බලවත්. ඊළඟට සසංස්කාරික සිතට වඩා අසංස්කාරික සිත බලවත්. සසංස්කාරික සිත කියලා කියන්නේ කාගේ හරි මෙහෙයීමක් ඇතුව නැත්නම් පසු තමාම පසුබැසීමෙන් යමක් කරනකොට පහළ වෙන සිත. ඒකට වඩා අසංස්කාරික සිත බලවත්. එයාට සෝමනස්ස සහගත සිතට වඩා උපේක්ෂා සහගත සිත බලවත් කියලා කියනවා. අකුසලයේදී සෝමනස්ස සහගත සිතට වඩා උපේක්ෂා සහගත සිත බලවත්. හොඳයි. 7 වෙනි පාඩමට අදාළ ප්‍රශ්න. එතකොට බලමු පළවෙනි ප්‍රශ්නය. දෙවියන් දුන් දරුවාය කියා තමාගේ දරුවා සිප වැළඳ ගන්නා මවට ඇතිවන සිත කුමක්ද? දෙවියන් දුන් දරුවාය කියා තමාගේ දරුවා සිප වැළඳ ගන්නා මවට ඇතිවන සිත කුමක්ද? පිළිතුර අපි බලමු. සෝමනස්ස සහගත දෘෂ්ටිගත සංප්‍රයුක්ත අසංස්කාරික සිතය. සෝමනස්ස සහගත දෘෂ්ටිගත සංප්‍රයුක්ත අසංස්කාරික සිත. එහෙම ලියලා තියෙනවා නම් හරි ලකුණක් දාගන්න. හොඳයි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය. මිත්‍රයෙකුගේ ආමන්ත්‍රණයෙන් ගොස් නාට්‍යයක් බලා ප්‍රීතිවන්නහුට උපදනා සිත කුමක්ද? මිත්‍රයෙකුගේ ආමන්ත්‍රණයෙන් ගොස් නාට්‍යයක් බලා ප්‍රීතිවන්නහුට උපදනා සිත කුමක්ද? බලන්න පිළිතුර. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංස්කාරික සිතය. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංස්කාරික සිතය. හොඳයි. ඊළඟට 3 වෙනි ප්‍රශ්නය. ලස්සන බලු පැටවකු දැක ආදරේ ඇති වී ඌට කෑමක් දෙන්නහුට ඇතිවන සිත කුමක්ද? ලස්සන බලු පැටවකු දැක ආදරේ ඇති වී ඌට කෑමක් දෙන්නහුට ඇතිවන සිත කුමක්ද? පිළිතුර. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංස්කාරික සිතය. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංස්කාරික සිතේ. ඒ විදිහට ලියලා තියෙනවා නම් හරියක් දාගන්න. ඊළඟට 4 වෙනි ප්‍රශ්නේ. හිතවතුන්ගේ ඉල්ලීම නිසා කැමැත්තක් නැති රසවත් ආහාරක් වළඳන කෙනෙකුට ඇතිවන සිත කුමක්ද?
හිතවතුන්ගේ ඉල්ලීම නිසා කැමැත්තක් නැති රසවත් ආහාරක් වළඳන කෙනෙකුට ඇතිවන සිත කුමක්ද? පිළිතුර උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංස්කාරික සිතය. උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංස්කාරික සිතේ. එහෙම ලියලා තියෙනවා නම් හරියක් දාගන්න. හොඳයි. පස්වෙනි ප්‍රශ්නයේම අනුන්ට වඩා ලස්සන වීමේ බලාපොරොත්තුවෙන් හොඳ ඇඳුමක් ඉතා ඕනෑකමින් මහත් සතුටින් අඳින්නහුට ඇතිවන සිත කුමක්ද? එතකොට බලමු පිළිතුර. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංස්කාරික සිතය. ඊළඟට 6 වෙනි ප්‍රශ්නය. ලෝභ මූල සිත් වලින් විපාක දීමේ ශක්තිය ඊටාම වැඩි සිත කුමක්ද? ලෝභ මූල සිත් වලින් විපාක දීමේ ශක්තිය ඊටාම වැඩි සිත කුමක්ද? පිළිතුර උපේක්ෂා සහගත දෘෂ්ටිගත සංප්‍රයුක්ත අසංස්කාරික සිතේ. උපේක්ෂා සහගත දෘෂ්ටිගත සංප්‍රයුක්ත අසංස්කාරික සිතේ. එහෙම ලියලා තියෙනවා නම් හරියක් දාගන්න. ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ. විපාක දීමේ ශක්තිය ඊටාම අඩු ලෝභ මූල සිත කුමක්ද? විපාක දීමේ ශක්තිය ඊටාම අඩු ලෝභ මූල සිත කුමක්ද? පිළිතුර සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංස්කාරික සිතේ. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංස්කාරික සිතේ. ඒ විදිහට ලියලා තියෙනවා නම් හරියක් දාගන්න. ඉදුණු සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. තව තවත් මේ ධර්මයන් දැන කියා ගන්නට අවබෝධ කර ගන්නට ඒ වගේම සම්මර්ෂණය කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව වීරිය සැලසේවා. ප්‍රාර්ථනා පරිදි උතුම් බෝධි ඥානයකින් නිවනින් සැනසෙන්න මේ පින් හේතු උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා.